දිරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහොරාව සමෘද්ධි උදානය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහාර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් මේ විවේකී ඉරිදාවේ සමෘද්ධි උදානයෙන් ඔබ මුණ ගැහෙන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සඳහා අවශ්‍ය වූ ශක්තිමත් අඩිතාලම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඔබ වෙනුවෙන් බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඉතින් ඒ සඳහා පෙළගැසෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ වූ කාර්යයන් පිළිබඳව නිරන්තරයෙන් අපි සමෘද්ධි උදානයෙන් ඔබව දැනුවත් කරනවා. විශේෂයෙන් ඔබේ ආර්ථිකය සංවර්ධනය කිරීමේදී ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක තිබෙන අවශ්‍යතාව තේරුම්ගෙන 2021 නව වර්ෂය තුළ සැලසුම්ගත ක්‍රියාදාමයක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව රජයේ දැක්ම අනුව ක්‍රියාවට නංවා තිබෙන්නේ. ඔබ කළ යුත්තේ මේ දැක්ම සමග ඔබත් අත්වල් බැඳ ගැනීම. ඔබේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම තුළ ඔබට ලැබෙන ප්‍රධානම වාසිය තමයි ඔබේ ආර්ථිකයත් එක්ක ඔබේ පවුල් ජීවිතය, ඔබේ දූපුතුන්ගේ අනාගතය වඩාත් සුඛිත මුදිත තත්ත්වයට පත් කර ගැනීමේ හැකියාව ලැබීම. ඉතින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඔබව නගා සිටවන්නට ඔබට ශක්තිය ලබා දෙනවා. ඔබ හොඳ ව්‍යවසායකයෙක් බවට පත් කරනවා. එපමණක් නොවේ, ඔබේ වෙළඳපොළ සොයා දෙමින් ඔබට දිරියෙන් නැගී සිටින ශක්තිමත් ව්‍යවසායකයෙක් බවට පත් කරලීමේ ප්‍රධානම වගකීම දරා සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ සඳහා පෙළගැසෙන්න, අත්වල් බැඳ ගන්න කියා. අදත් එලෙස පෙළගැසීම තුළ, අත්වල් බැඳ ගැනීම තුළ දිගහැරෙන සමෘද්ධි උදානයෙන් අප අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. බෑග් නිෂ්පාදනයෙන් තමන්ගේ ජීවිතය සරිකරගත් තරුණ ව්‍යවසායිකාවක් පිළිබඳව. ඇයගේ අත්දැකීම ඔබටත් ශක්තියක් වේවි. එවැගේම ගස්ලාබු වගාවෙන් සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන සාර්ථක වගාකරුවෙක් බවට පත්වුණු තරුණ ව්‍යාපාරිකයෙක්, තරුණ වගාකරුවෙක් පිළිබඳවත් අද අපි ඔබට තොරතුරු කියනවා. සමෘද්ධි පුවත් තුළින් සෞභාග්‍ය නිවාස යෝජනා ක්‍රමය ඔස්සේ දිගහැරෙන තමන්ගේ නිවාස සිහිනයේ සැබෑ වූ පුද්ගලයන්ගේ අත්දැකීම ඔබට කියන්නට සූදානම්. මේ සියල්ල සමග අදත් මේ අඩහෝරාවකට ආසන්න කාලය රැඳෙන්න සමෘද්ධි උදානයත් එක්ක. සමෘද්ධි උදානයේ අද මුල්ම අත්දැකීම තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් තරුණ ව්‍යවසායිකාවක් පිළිබඳව. ඔබට මතක ඇති පසුගිය සතියේ සමෘද්ධි උදානයේ වැඩසටහනින් අපේ ක්ෂුද්‍ර මුල්‍ය යෝජනා ක්‍රම මත සිරවී තමන්ගේ ජීවිතය අඳුරු කරගත් විවිධ පුද්ගලයන්ගේ අත්දැකීම් වලට ශක්තියක් වන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ගන්නා වූ ක්‍රියාදාමය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. විශේෂයෙන් මේ සමාජයේ වෙලාගෙන තිබෙන ක්ෂුද්‍ර මුල්‍ය විවිධ යෝජනා ක්‍රම ඔස්සේ බැටකන දුගී ජනතාව බවට පත්වුණු මේ සමාජයේ සිටින බොහෝ දෙනෙක්ට අස්වැසිල්ලක් වන්නට සමෘද්ධි බැංකුව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දායකත්වය දක්වනවා. දැන් අපි ඔබට කියන්න යන්නේ එලෙස සමෘද්ධි බැංකුවෙන් තමන්ගේ ජීවිතය පෝෂණය කරගත්, සමෘද්ධි බැංකුව ඔස්සේ තමන්ගේ ව්‍යාපාරය නගා සිටවාගත් තරුණ ව්‍යවසායිකාවක් පිළිබඳව. ඇය තමන්ගේ හැකියාවක් බවට පත්ව තිබුණු බෑග් නිෂ්පාදනයේ තමන්ගේ ජීවිතය වෙනස් මඟකට ගෙන යමින් තමන්ගේ පවුලේ ආර්ථිකයට රුකුලක් වන්නට සමත් වෙලා තිබෙනවා. ඇයගේ අත්දැකීම ඔබටත් ශක්තියක් ලබා දෙනවා. ගඟ අද්දර පාර කණුකැටියවත්ත මොනරාගල පදිංචි HP අනෝජා කුමාරී තරුණ විවාහපත් කාන්තාවක්. අගනගරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිට තම ගම් ප්‍රදේශයේම සිටිමින් ගෘහස්තව බෑග් නිෂ්පාදනය කිරීම සිදු කරනවා. ඒ අයගේ සැමියාගේද නොමද සහය සමගින් හා සමෘද්ධි බැංකුවේ මුල්‍ය අනුග්‍රහය ලබමින්. මම මාරාව මොනරාගල මාරාවේ මම පාසල් ගියේ හොලන්දාව මහාවිද්‍යාලයට. මම O level දක්වා ඉගෙන ගත්තා. ඊන්පසු මගේ තාත්තා යොමු කරා තරුණ සේවා ආයතනයට. එතනින් මම මාස 6ක් පුහුණු වුණා. බෑග් කර්මාන්තය පිළිබඳව තමයි පුරුදු වුණේ. එතනින් පස්සේ මම ජොබ් එකකට ගියා කැලණියේ පෞද්ගලික ආයතනයක වැඩ කරා. එතනින් මම ගත්ත දැනුම මම වැඩි කරගත්තා. ඔහොම වැඩ කරගෙන යනකොට මට මගේ මහත්තයා මුණ ගැසුණා. ඊට පස්සේ මගේ වෙඩින් එක අරගෙන ඊට පස්සේ මාස 6ක් විතර වැඩපළේ අපි දෙන්නම වැඩ කරා. ඊට පස්සේ මම මගේම කියලා ආයතනයක් ඕනි කියලා තීරණය කරා. දෙන්නම සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයට ඇවිල්ලා මැෂින් දෙකකුත් කොළඹින් අරගෙන මොනරාගල ගම්මානයට ආවේ.
ඉන් පසු තවත් සේවකයෝ දෙන්නෙක් එතකොට අපිට මිල මුදල් හොඳට තිබුණා. ඉතින් දෙන්නෙක් අරගෙන තවත් සේවකයෝ දෙන්නෙක් අරගෙන ගමේම වැඩ කරා. වැඩ කරගෙන මැෂින් 4ක් දාගෙන වැඩ කරා. දැනටත් මම වැඩ කරගෙන යනවා. මහත්තයා ගොඩක් උදව් කරනවා මට. අපි දෙන්නගේම සහයෝගයෙන් ළමයි දෙන්නත් සමගම වැඩ කරගෙන යනවා. මම බඩු ගේන්නේ කොළඹිනුත් ගේනවා. බදුල්ලෙනුත් ගේනවා. මමයි මහත්තයයි දෙන්නම ඒ සඳහාත් යොමු වෙනවා. එහෙම ගෙනල්ලා ටිකෙන් ටික මහලා අපේ දැනුම තව තව වැඩි කර ගන්නවා. මම හරි කැමති මේ ව්‍යාපාරයට. ඒක මොකද මගේම අදහස් ඇතුව මගේම නිර්මාණයක් තමයි මම එලි දක්වන්නේ. ගමේ හැමෝටම මගේ ගමට ගැලපෙන විදිහට තමයි මම මේ බෑග් මහන්නේ. ස්කෝල් ළමයින්ගේ බෑග්, පොඩි ළමයින්ගේ ඉඳලා ලොකු ළමයින් දක්වා බෑග් මහනවා. කාන්තා බෑග් මහනවා. අත්පර්ස් සියලු වර්ගයේම බෑග් මහනවා. මගේ මහත්තයා මේ මහන බෑග් එක මේ පොළවල් වලට අරගෙන යනවා. හැම පොලකටම අරගෙන යනවා මොනරාගල ගම් 6කට 7කට විතර යනවා ටවුන් වල. එහෙම තමයි මම විකුණගන්නේ. සමහර වෙලාවට බැංකුවල ඕඩර් එනවා මට ඒවත් කරනවා. ගොඩක්ම ග්‍රාමීය සමෝපකාර මේ සංවර්ධන බැංකුවේ ඕඩර් තමයි මම දැනට කරන්නේ. මම අනාගතයටත් බලාපොරොත්තු වෙනවා වැඩි කරගන්න මගේ ගැනීමත් වැඩි කරගෙන මේ දැනුම සෑම දැනුමක්ම වැඩි කරගෙන මම අනිත් අයට සේවාවක් සපයන්න මම හරි කැමතියි. මම සමෘද්ධි ව්‍යාපාරයට සමෘද්ධි කණ්ඩායමට බැඳුණා. මුලින්ම මට කියලා දුන්නේ ගුණසිරි මහත්තයා කෙනෙක් ඉන්නවා. එතුමා මුලින්ම එන්න කිව්වා. ඊට පස්සේ මම කණ්ඩායම වලට ගියා. මට ඉන්පස්සෙ ඒකෙන් හොඳයි කියලා තේරුණා. ණය වැඩසටහන් කරනවා. ඒකෙන් මට ඉදිරියට යන්න උදව්වක් කරනවා කියලා එතුමා කියලා දුන්නා. ඊට පස්සේ මම ගියා. ඊට පස්සේ රෝස් මිස් කියලා මැඩම් කෙනෙක් ආවා. එතුමියත් මට ගොඩාක් උදව් කරනවා. ණය යෝජනා වැඩසටහන වලට යොමු වෙන්න යන මාර්ගය මෙහෙමයි වෙන්න ඕනි කියලා එතුමිය හැම වෙලාවෙම මට කියලා දීලා තියෙනවා. මම මනරාගල සමෘද්ධි බැංකුව හරහා ණය යෝජනා වැඩසටහන් වලට ඉන්නවා. මුලින්ම 15000ක් ගත්තා. ඊට පස්සේ ඒක මගේ ව්‍යාපාරය කරගෙන යන අතරතුර මාසික වාරික වශයෙන් ගෙව්වා. ඊට පස්සේ 25000ක් ගත්තා. ඒකත් මාගේ බෑග් කර්මාන්තයේම සොයාගත් මුදලින් තමයි ඒ 25000ක් ගෙවේ. ඊට පස්සේ 50000ක් ගත්තා. 50000න් පස්සේ ලක්ෂයක් ගත්තා. දැන් මම සෑහීමකටපත් වෙනවා. ඇත්තටම මම කැමති සමෘද්ධියත් එක්කම බැඳී සිටින්න. මම මුලින්ම හිටියේ මගේ මහගෙදර. ඊට පස්සේ මහත්තයත් මාත් කැමැත්තෙම මගේම කියලා ගෙයක් හදාගන්න තීරණය කරා. වැඩබලත් මගේ වෙනමම හදාගමු කියලා තීරණය කරා. ඉතින් සමෘද්ධියෙන් ණය අරගෙන ගේ වැඩ ටිකත් බාගෙට කරගෙන යනවා. මගේ වැඩපලත් මම මේ ගෙදරටම ගත්තා. මට දැන් දුවෙකුත් පුතෙකුත් ඉන්නවා. මම මගේම නිවසේ පෞද්ගලික ආයතනයක වැඩ කරනවාට වැඩිය පඩියක් මම දැන් උපයනවා. ඒ මොකද මම විතරක් නෙවෙයි දැන් මගේ මහත්තයාත් ගාණක් උපයනවා. මමත් ගාණක් උපයනවා. ගෙදර වැඩ ටික කරගෙන මිල මුදල් හොයාගෙන මගේම කියලා නිවසක් හදාගෙන මගේම වැඩපලක් හදාගෙන ඒ ටික මම කරනවා. මගේ බලාපොරොත්තුවකුත් තියෙනවා ඉදිරියට තවත් මේ වැඩි දියුණු කරලා හොඳ තැනකට යන්න. මම කැමති වෙනමම වැඩපලක් හදලා ඒකේ හොඳ විදිහට වැඩපලක් විදිහට සාර්ථකව වැඩ කරගෙන යන්න මම එතාම මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මම එතනට යනවා අනිවාර්යයෙන්ම. ගමේ නිකාම ඉන්න කාන්තාව සෑහෙන පිරිසක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට ජොබ් වලට යන්න බෑ. පොඩි ළමයි ඉන්නවා. ඒ වගේ මේ ඒගොල්ලෝ හොයනවා මං වගේම ව්‍යාපාරයක් කරගෙන ඉන්න ඒගොල්ලෝ ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා. මම කැමති ඒගොල්ලොත් යොමු කරගෙන මේ මොකද මේ මටත් උදව්වට ගන්න මම කැමති. මට තියෙන වැඩත් එක්ක කවුරු හරි ඉන්නවනම් මට හොඳයි. ඒ වගේම මම අනිත් අයටත් හොඳ සේවාවක් සපයන්න මම කැමති. ඒගොල්ලොත් යොමු කරගෙන මේ වැඩේ ඉදිරියට ගෙන යන්න තමයි මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ. මේ දෙන්නෙක් මං ගාව වැඩ කළා. ඒ දෙන්න දැන් වෙනමම වැඩ කරනවා. ඒ වගේ මට තවත් කෙනෙක් හරි මං වගේ කරගෙන යන තත්ත්වයට මේ ඉදිරියට ගෙනියන්න මම කැමතියි. මම මේ ගමේ සියලු දෙනාටම කියන්නේ සමෘද්ධි වැඩසටහනත් එක්ක ඉන්න. සමෘද්ධිය ගොඩාක් අපිට පිටුවහලක් වෙනවා. ඒකෙන් අපිට සෑහෙන දැනුම මුදල පමණක් නෙවෙයි දැනුමත් දෙනවා මුදලත් දෙනවා. හැමෝටම නැගිටින්න ඒක ලොකු උදව්වක් වෙනවා. සමෘද්ධිය මම දන්න තරමින් නම් මට නම් හරිම ලේසි ණය ගන්න. ඒ වගේම ගෙවීම් කරගන්නත් ලේසි. මම කියන්නේ අනිත් අයටත් සමෘද්ධි වැඩසටහනත් එක්ක ඉන්න ණය ගන්න මේ වගේ සුළු ව්‍යාපාර කරන්න
අනාගතේ හදා ගන්න හොඳට දිගටම සමෘද්ධියත් එක්ක ඉන්න කියලාත් මම හැමෝටම කියනවා. හරිම ලේසි. පොලිය අඩුයි. අනිත් ඒව වගේ නෙවෙයි පොලිය ගෙදරට හොයාගෙන එන්න අපිට පුළුවන් විදිහට ගෙවන්න පුළුවන්. ඒ විදිහට ගොඩාක් පහසුකම් තියෙනවා. ලියුම් ලියලි අරව මේවා කර කර ඉන්න ඕනේ නැහැ. ලේසි පහසුයි. පොඩි මුදලක් වුණත් අපි දාපුවම අපිට ලේසියෙන් ගෙවලා එන්න පුළුවන්. අනිත් බැංකුවල වගේ නෙවෙයි කරදරයක් නෑ. මං කියන්නේ දිගටම ඉන්න සමෘද්ධිය හරහා ඉන්න කියලා අනිත් අයට ආරාධනා කරනවා. විවාහපත් වීමත් සමග එක කැදැල්ලකට වී දරුසුරුතල් විදිමින් ජීවිතය ගෙවන්නට විසූ ඇය නැවතත් අගනුවරට නොගොස් තම නිවසේ සිටම කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරය තවත් දියුණුවට පත් කර තම පවුලේ ඉදිරි අනාගතය ගොඩනගා ගැනීම ඇයගේ එකම අධිෂ්ඨානය. ජීවිතයේ සාර්ථකත්වයට තමන් වෙනස් වුණු චින්තනයක් සහිතව තමන්ගේ ජීවිතයේ ආරම්භයක් ළඟා කරගත යුතුයි. නැතිනම් වෙනස් විදිහකට හිතන්නට ඕනේ. එහෙම වෙනස් මාර්ගයක වෙනස් විදිහකට හිතුවොත් තමයි තමන්ට තමන්ගේ නියමිත මාර්ගය තෝරාගෙන සාර්ථකත්වයට පත්වීමේ හැකියාව ලැබෙන්නේ. දැන් අපි ඔබට කියන්නට යන මේ ව්‍යවසායකයා තරුණයෙක්. ඔහු තමන්ට හිමි වතු පිටිවල විවිධ වූ භෝග අත්හදා බලමින් වගා කරනවා. නමුත් ඔහු කල්පනා කරනවා වෙනත් වූ වගාවක් ආරම්භ කරමින් වෙනස් වුණු මාවතකට ගමන් කරමින් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නට. ඔහු තෝරාගන්නේ ගස්ලබු වගාව. දැන් ඔහුගේ පවුලේ සුළු දෙනාම මේ ගස්ලබු වගාවේ හොඳ ව්‍යාපාරිකයන් බවට පත් වෙලා. ඒ අත්දැකීම ඔස්සේ තමන්ගේ ගස්ලබු වගාවේ ව්‍යාපාරය දැන් සාර්ථකත්වයට පත් කරගන්න හැකියාවක් ලැබුණු ඔහු ජව සම්පන්න හොඳ වගාකරුවෙක්. ඉතින් දිවේ මිනිසුන් හොයා යන සමෘද්ධ උදානෙන් අද අපි ඔහුට ඉඩක් වෙන් කළා. මැදවච්චිය පුල් එළිය පදිංචි ඉන්දික ශිරෝමන් වෘත්තියෙන් වගාකරුවෙක්. මැදවච්චියේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 62 පුල් එළිය ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටමින් වගා කටයුතු වල නිරත වෙනවා. පූර්ණයව සමෘද්ධි බැංකුව සමග එක්වෙමින් සාර්ථක ගස්ලබු වගාවක් ඔහු සිදු කරනවා. මම ඉස්සල්ලාම කරේ එළවලු වගාව. ඉතින් එළවලු වගාව අවුරුදු කීපයක් කරා අසාර්ථක වුණා. ඊට පස්සේ ඉතින් මෙහෙන් එළවලු වලින් කිසිම හරියම ආදායමක් නොලැබෙන නිසා මට හිතුණා මේ ගස්ලබු වගාවට අපේ ගමේ ව්‍යාප්ත වුණා ගස්ලබු වගාව. ඊපස්සේ මටත් හිතුණා ඒ දේ පොඩ්ඩක් ඒ පැත්තට යොමු වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම තව වත්තක වැඩ කරා. එයාලගේ ඒ වගාවත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙලා තමයි මම මේ වගාව කරන්න සුදුසු කියලා මේ තීරණය කරගත්තා. ඊට පස්සේ ඉතින් මේ වාගේ ලොකු වියදමක් දරා ගැනීමට අපහසු වුණා. ඉතින් මොකද ලොකු වියදමක් මූලික වියදමක් දරන්න වෙනවා මේකට. ඒ නිසා මම සමෘද්ධියට සම්බන්ධ වෙලා හිටිය අවුරුදු 20ක විතර කාලයක්. ඒ හරහා ණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා පොඩ්ඩක් අපි මමත් මගේ පවුලත් තීරණය කළා. අපි 62 තුලානේ අපේ සමෘද්ධි සම්මාන නිලධාරිතුමා හම්බෙලා එතුමාට යෝජනාව අපි ඉදිරිපත් කරා මට ණයක් අවශ්‍යයි කියලා. ඉතින් එතුමත් අපේ සමෘද්ධි නේද මේ පුහුණුව සමෘද්ධි සමග කළමනාකරුතුමා උපාලි සිරවරණ මහත්තයත් සමග කතා කරලා මට අවශ්‍ය ණය ලබා දෙන්න එතුමන් දෙපළ මේ සෑහෙන උනන්දුවක් ගත්තා. ඉතින් ඊට පස්සේ තමයි ඒ ගත්ත ණයෙන් තමයි මම මේ වගාව ආරම්භ කරගත්තේ. ආදායකෙන් මුරේකට වගේ සාමාන්‍ය කිලෝ 2500 වගේ ආදායමක් ගන්න පුළුවන්. දැන් නම් මිල පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. අපිට මිලේ ඇත්තටම මිලේ අතරමැදියා තමයි ඒකේ වැඩිපුර ලාභයක් ලබන්නේ. ඒ නිසා අපිට සමෘද්ධිය හරහාම වෙනද පොලක් අඳුනනවා දෙනවා නම් අපිට වැඩිපුර ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැහැ. අපි ලබා ගන්න පොඩි මුදලක්. ඉතින් ඒ නිසා ඉතින් අපේ මේ ගන්න ආදායම අපිට මදි. ඇත්තටම එළවලු වගා කරද්දී ලොකු මහන්සියක් දරන්න ඕනේ. වියදමක් දරන්න ඕනේ. මේ ගස්ලබු වගාව ගැන කියනවා නම් ලොකු මූලික වියදම දරන්න වෙනවා. ඒකට තමයි මම සමෘද්ධිය හරහා ණයක් ලබාගෙන ඒ සියලු මුදල් මේකට වැය කරේ.
වැය කරලා එතනින් ඒ ගත්ත පන්නරේ තමයි මේ ඇත්තටම මේ වාගේ තත්ත්වයට මට මේ ගස්ලබු වගාව දියුණු කරගන්න හැකියාව ලැබුණේ. මම දිගටම සම්බන්ධ වෙලා ඉන්නවා සමෘද්ධි සංගමෙත් එක්ක. ඉතින් මගේ බලාපොරොත්තු තියෙන්නේ මේ ගත්ත ණය මෙහෙම ගෙවාගෙන යන ගමන් මේක වැඩි දියුණු කරගන්න නැවතත් එතුමන් දෙපළත් එක්ක සාකච්ඡා කරලා නැවත උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා මගේ බලාපොරොත්තු. මගේ පළදාව මේ තලාවේ වෙළඳ දෙන්න තමයි ගෙනියන්නේ. ඉතින් එයාලා කියන්නේ නුවරටයි කොළඹටයි තමයි එයාලා බඩු සපයනවා කියලා. මෙහි වැඩ කරන්නේ නම් මායි මගේ බිරිඳයි. ඊට අමතරව දුවලා දෙන්න පාසල් යනවා. පාසල් ගිහිල්ලා ඒ කටයුතු අවසන් කරලා ඇවිල්ලා මේ ඒල දෙන්නත් අපි දෙන්නත් සහයෝගය දක්වනවා. ඉතින් තවත් සේවකයෝ දාගෙන කරන්න තරම් මට හැකියාවක් නැහැ. මොකද මම තාම මේ ලොකු පරිමාණයෙන් කරන්න තරම් මට හැකියාවක් නැති නිසා අපි දෙදෙනාගේ මහන්සියෙන් තමයි මේ වැඩ කටයුතු මේ වගා භූමිය කරගෙන යන්නේ. ඊට අමතරව කියනවා නම් මේ සමෘද්ධි බැංකුවෙන් අපිට ණය ගන්න එච්චර අපහසුතාවයක් වුණේ නැහැ. මොකද මගේ අවශ්‍යතාවයේ අඳුරගෙන මොකද මම ඊට ඉස්සෙල්ලත් කරේ ගොවිතැන් කටයුතු එළවලු වගාව. ඒ කාලේ ඉඳන්ම අපේ සමෘද්ධි සන්වර්ණ නිලධාරිතුමා අපිත් එක්ක මේ සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා එතුමන් මගේ හැකියාව තේරුම් අරගෙන තිබුණා. ඒ නිසා එතුමා බලාපොරොත්තුවක් තිබුණා මේ ගන්න මුදල් වලින් අපතේ නොයවා යම්කිසි මට්ටමකට ස්ථාවරයකට යම්කිසි වැඩක් කරයි කියන බලාපොරොත්තුව තිබුණු නිසා දෙවරක් හිතුවේ නෑ එතුමා මට ඒ අවශ්‍ය ණය ප්‍රමාණය ලබා දෙන්න. ඒ නිසා ඒක මට අපහසුවකින් තොරව ඒක මට සෙනිකව ලබා ගැනීමේ හැකියාව තිබුණා. මොකද මේ මම ඊට පෙරත් එළවලු ගොවිතැන කරපු නිසා. මම දැනට මේ ගත්ත ණය ගෙවාගෙන යන අතරේ තමයි මේ කොරෝනා ප්‍රශ්නය ආවේ අපිට. ඊට පස්සේ අතන රජයෙන් දුන්නා මේ සහන කාලයක්. ඉතින් ඒ නිසා දැන් මේ මාසේ ඉඳන් නැවත මේ වාරික වශයෙන් දාන මුදල දාගෙන යනවා. මම ගත්තේ ලක්ෂ 3ක මුදලක්. මේ මුදල මේක සම්පූර්ණයෙන් යොදවලා තියෙනවා. ඊට අමතරව මම පළවෙනි ණය වශයෙන් ගත්තේ රුපියල් 5000. 5000 10000 එහෙම පිළිවෙලට තමයි අරගෙන ආවේ. 30000 50000 ලක්ෂ 1.5 වගේ. ඊට පස්සේ තමයි අපේ සමෘද්ධි සන්වර්ණ නිලධාරිතුමා දැනට ඉන්න අපේ රුවස් මහත්තයා සම්බන්ධ වෙලා එතුමා තමයි එකවරම මට ලක්ෂ 3ක මුදලක් මොකද අර මම එළවලු ගොවිතැන් කරපු නිසා එතුමා දන්නවා මගේ අවශ්‍යතාවය අපතේ නොයන බව දැනගෙන මං ඉල්ලපු මුදල මම වැඩක් කරයි කියන බලාපොරොත්තුවෙන් එතුමා අපේ බැංකුවේ කළමනාකරුතුමා උපාලි මහතා සමග සාකච්ඡා කරලා මට මේ මුදල ලබා දුන්නා. දෙපළම කීප වතාවක්ම මගේ බෝගේ බලන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ එන හැම අවස්ථාවකම කියන්නේ ඔයා මේක අඩක් ගෙව්වයින් පස්සේ මට නැවත වගාවකට යනවා නම් මේක වැඩි දියුණු කරගන්නවා නම් ඊළඟ මේ ලක්ෂ 3 තමයි දුන්නේ ඊළඟ 5 දක්වා වුණත් මගේ අවශ්‍යතාවය මත දෙන්න සූදානම් කියලා. ඉතින් ඇත්තටම මට සතුටුයි ඒ වගේ මේ අපිට බැංකුවකින් ණයක් දීලා ලක්ෂ 5ක් කියන අපිට වෙනත් බැංකුවකින් ලබා ගන්න බෑ. ලක්ෂ 3වත් ලබා ගන්න බෑ. මොකද ඇත්තටම කියනම් අපි ගොවිතැන් කරන අය නිසා. ඉතින් අපිට සමෘද්ධි බැංකුව හරහා තමයි මේ ලොකු හයියක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හරහා ඒ ලක්ෂ 5 දෙනවා කියපු එකම මම හිතන්නේ මට ඒක ලොකු හයියක්. මෙතන මං දැනට බෝගේ මගේ තියෙන්නේ ගස් 600යි. ඉදිරියේදී මගේ බලාපොරොත්තුව තියෙනවා මේක තවත් ව්‍යාප්ත කරලා ගස් 1200ක් වගේ ප්‍රමාණයකට යන්න. ඒ යන අතරතුරේ මට සමෘද්ධි බැංකුව හරහා උදව් ලැබෙනවා නම් ඇත්තටම මට දෙනවා කියලා මට ඒ අපේ කළමනාකරුතුමා කියනවා. ඉතින් ඒ හරහා මගේ මේ ගොවිතැන තවත් වැඩි දියුණු කරගන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉන්දික ශිරෝමන් තම බිරිඳගේ නොමද සහය ලබමින් සාර්ථකව සිදු කරගෙන යනු ලබන වගා කටයුතු සඳහා පාසල් අධ්‍යාපනයේ ලබන දීනියන් දෙදෙනාගේද සහය නිබඳව ලැබෙනවා. ඉදිරියේදී මෙම වගාවන් තවදුරටත් වැඩි දියුණු කරගැනීමෙන් සාර්ථක ව්‍යවසායිකයෙකු වීම ඔහුගේ තිර අධිෂ්ඨානයයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තොරතුරු ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවත්. පදිංචියට ස්ථිර නිවසක් නොමැතිව සිටි වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මැදගෙදරගම අඩු ආදායම්ලාභී පවුලක් සඳහා ඉදි කළ නව නිවස ඔවුන් වෙත බාර දීම පසුගියදා සිදු කෙරුණා. වත්මන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ නිවාස වැඩසටහනට සමකාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විශේෂ නිවාස වැඩසටහන යටතේ මෙම නිවස ඉදි කර තිබින. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම පවුල සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ආධාරයක් ලබා දී තිබූ අතර වැලිමඩ සමෘද්ධි බැංකුවේද සහය ඇතිව කාමර 3කින් යුත් නව නිවස මෙලෙස ඉදි කර තිබින. මෙම නිවස විවෘත කිරීමේ අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වජිරතපත්තු, වැලිමඩ සමෘද්ධි බැංකු කළමනාකරු අනෝමා සුදර්ශනී, බැංකු සමිති කළමනාකරු එල්.එස්. බෝයනකබාහු, මැදගෙදරගම වසමභාර සමෘද්ධි සංවර්ධන නිලධාරී නිලූෂා හේමමාලි, සමාජ සංවර්ධන නිලධාරී ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඇත්තටම අද දවස ඉතාමත් සන්තෝෂයි. මොකද මේ කට්ටිය හිටපු තත්ත්වයේ සිට අද දක්වා සමෘද්ධි වැඩසටහන යටතේ මේ ලබා දීපු ලක්ෂ 2ක මුදල ඉතාමත් ඵලදායී ලෙස භාවිතා කරලා කාමර දෙකකුත් සාලයකුත් සහිත නිවසක් ඉදි කරගෙන තියෙනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක විශේෂ නිවාස වැඩසටහනට ඉදි කළ තවත් එක් නිවසක් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා බාර දීම පසුගියදා සිදු කෙරිණ. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නැදුන්ගමුව ගම්මානයේ ස්වාමියා අතහැර යාම නිසා අසිරණව පදිංචියට ස්ථිර නිවසක් නොමැතිව සිටි කාන්තාවක වන අනුමා වීරසේකර මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් මෙම නිවස ඉදි කර තිබෙන. වත්මන් රජයේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් සතුටින් සිටින පවුලක් යන තේමාව ඔස්සේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පදිංචියට ස්ථිර නිවසක් නොමැති පවුල් සඳහා නිවාස ඉදි කර දීම සඳහා මෙම විශේෂ නිවාස වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. මේ යටතේ එක් නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ආධාර මුදලක් ලෙස ලබා දෙයි. මෙම වැඩසටහන යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ඉදිකරනු ලබන නව නිවාස සංඛ්‍යාව 7කි. මෙම නිවාස විවෘත කිරීම අවස්ථාවට වැලිමඩ සමෘද්ධි කළමනාකරු අනුමා සුදර්ශනී, බැංකු සමිති කළමනාකරු එල්.එස්. බෝයනකබාහු, සමාජ සංවර්ධන නිලධාරී ප්‍රියන්ත පුෂ්පකුමාර, නැදුන්ගමුව වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වන දියමන්ති මල්රේණු හා රංජන ගුණසේකර යන මහත්මීන් එක්ව සිටි අතර ප්‍රදේශවාසීන් පිරිසක්ද එක්ව සිටියහ. සමෘද්ධි බැංකු පරිගණක ජාලගත කිරීම පසුගිය දෙසැම්බර් 31 වෙනිදාට අවසන් කළ සමෘද්ධි බැංකු සහ සමිති වෙත සමෘද්ධි FM අන්තර්ජාල රේඩියෝ ශ්‍රවණය කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම සංකේතවත් කරමින් ගරු විශේෂ භාර අමාත්‍ය ශිහන් සේනසිංහ මැතිතුමන් විසින් අදාළ උපකරණ කට්ටල ලබා දීම පසුගිය සතියන්හිදී සිදු කෙරුණා. විශේෂයෙන් මේ අසංකේතවත් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහරතගස් දිගිලිය රන්පත්විල සමෘද්ධි බැංකුව සහ නොච්චියාගම සමෘද්ධි බැංකුව වෙත එම අදාළ කට්ටල ලබා දීම පිළිබඳව අපි ඔබට තොරතුරු වාර්තා කළා. ඒ වගේම ගෙවී ගිය දින කිහිපය තුළ උතුරු නැගෙනහිර දෙපළාතේ පරිගණක ජාලගත කිරීම අවසන් කර තිබෙන සමෘද්ධි බැංකු 48ක් සඳහා ශබ්ද උපකරණ කට්ටල ලබා දීම අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහත්මයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන්නට යෙදුණා. මේ පිළිබඳ ප්‍රාදේශීය සමෘද්ධි සංවේදකයන් කෙරෙන තොරතුරු අපි ඉදිරියේ සමෘද්ධි දානයේ වැඩසටහන් තුළින් ඔබට සමීප කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පවතින කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වයත් සමග සමෘද්ධි FM අන්තර්ජාල රේඩියෝව පෝදා සජීව විකාශය මේ දිනවල සිදු කරන්නේ නැහැ. පවතින නීති රීති වලට අනුගත වෙමින්. නමුත් ඉක්මනින්ම යලිත් පෝදා සජීව විකාශය ඔබ වෙත ගෙනෙන්නටත් අප බලාපොරොත්තු වෙන සිටිනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විශේෂයෙන් සමෘද්ධි බැංකුව මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඔබව දිරියේ නගා සිටවන්නට උත්සාහ කරනවා. ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් ඔබව බේරා ගනිමින් ඔබට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් හොඳ ණය යෝජනා ක්‍රම වගේම ඔබට දරන්නට පුළුවන් ණය යෝජනා ක්‍රම ඔස්සේ ඔබව පියවරෙන් පියවර ඔසවා තිබීමයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව. ඔබට ණය මුදලක් පිරිනමවනවා පමණක් නොවේ. එය ගෙවන ක්‍රියාදාමය පිළිබඳවත් ඔබට නිසි අවබෝධය ලබා දෙනවා. හොඳ ව්‍යාපාරයක් සැලසුම් සහගතව ඉදිරිපත් කරනවා. ඒ වගේම හොඳ වෙළඳපොළක් සොයා දෙනවා. මේ සියල්ල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඔබ වෙත කරන්නේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාවත් කරමින් ඔබට බිම් මට්ටමේ සිට නැගී සිටීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමින්. ඉතින් මේ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුව සිදු කරන සියලු ක්‍රියාදාමයන් සමෘද්ධි උදානයෙන් ඔබට ගෙනෙන්නට සූදානම්. විශේෂ භාර අමාත්‍ය ගරු ශිහන් සේනසිංහ මැතිතුමන් වගේම අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මැතිතුමන් ඇතුළු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩලය මේ වෙනුවෙන් අප කැපව සිටිනවා. අපි ඔබට ආරාධනා කරනවා අත්වැල් බැඳගන්න සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමග සමෘද්ධි බැංකුව සමග ඔබට ඔබේ හෙට දවස වඩාත් අර්ථවත්ව ඉදිරියට ගෙන යන්නට ඒ ශක්තියක් බවට පත් වේවි.
ලබන සතියේ අපි යලිත් මුණ ගැහෙමු. ප්‍රාර්ථනාව ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.